ප්‍රපාපස්ස අකුරුණං කුසලස්ස උපසම්පදා සචිත්ත පඤ්ඤෝදපනං ඒතං බුද්ධාන සාසනං දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නිපාරමිතාව ධර්ම දක්ෂිනා අද ධර්ම දක්ෂිනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යනාංශයේ මහාචාර්ය පූජ්‍යපාද ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන්ද්‍රණන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස පුත්තා වත්තු මනුස්සානං තී. අද ධර්මදේශනාවෙහි දායකත්වයේ බාර අරන් කටයුතු කරන පින්නතුන් අතරත දිවුලපිටිය අස්සන්නාවත්තේ පදිංචි නයනා සහ රූපිකා යන මහත්මීන්, එවැගේම පස්යාල ඇල්ලල මුල්ල අංක 99 දරණ නිවසේ පදිංචි WM මුතුමැණිකේ මහත්මිය, ඒ වගේම ඌව පරණගම සපගොල්ල අංක 91න් 3 දරණ ස්ථානයේහි පදිංචි අංශමාත්‍ර ප්‍රකාශයක් අර්ථ විවරණ සහිතව අධ්‍යයනය කරලා ජීවිතයට යමක් ඒක රාශී කරගන්නට, ධර්ම ශ්‍රවණය කරන්නට, පින්වත්නි බුදු පියාණන් වහන්සේගේ දාරක සංරක්ෂණය එහෙමත් නැත්නම් ආදරණීය දරු පරපුර නිර්මාණය කර ගැනීම උදෙසා බුදු පියාණන් වහන්සේගේ දේශනා අතරින් කාරණාවක් දෙකක් පමණක් සාකච්ඡා කරන්නට. මේ කරුණ අද දවසේහි දිගින් දිගටම සාකච්ඡා කිරීමට මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා සමාජය ක්‍රමානුකූල විපර්යාසයන්ට භාජනය වෙමින්, ඒ වගේම යම් යම් කැමැති හෝ අකමැති වෙනස්කම් වලට මූණ දෙමින් සමාජය ගලාගෙන යද්දී, විශේෂයෙන්ම අප සමාජයක් වශයෙන්ද පවුලක් වශයෙන්ද කේන්ද්‍රගත විය යුත්තේ කුමන දිශාවක සිටද කුමන ආකාරයකටද කියලා අපට ඒ පිළිබඳ දැක්මක් නොතිබුණොත් ඒ සමාජ සංවර්ධනය කොහේ යනවද කියලා හිතාගන්න බැරි වේවි. පවුලක් වුණත්, රටක් වුණත්, පළාතක්, ගමක්, ජන සමාජයක් වුණත් කිසියම් කේන්ද්‍රගතව ගමන් කිරීමක්, අරමුණක් ඇතුව ගමන් කිරීමක්
දිසානතිව ගමන් කිරීමක් නොතිබුණොත්ෙන් එතැන් සිට ඒ සමාජය විකේන්ද්‍රීය සමාජයක් අරමුණක් නැති සමාජයක් බවට පත්වීම වළක්වන්නට බැහැ. කවුරුත් ඊටාම කැමැත්තෙන් අහන පිළිගන්න මතයක් හැටියට විශ්වාස කරන සහ ආශාවෙන් බලාපොරොත්තු වෙන දෙයක් තමයි සංවර්ධනය කියලා කියන්නේ. හැබැයි මේ සංවර්ධනය කවුරුත් ආස කළාට ආදරය කළාට සංවර්ධනය යනු කුමක්ද කියලා පැහැදිලි වටහා ගැනීමකින් තොරව මොනවා හරි කිරීම සංවර්ධනයයි යයි තථාගත දේශනාව පිළිගන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඇහැට දකින්නට පුළුවන් දේ සහ පාරිභෝගික ද්‍රව්‍යාත්මක අභිවෘද්ධිය සංවර්ධනය යයි හෝ එය පමණක් සංවර්ධනය යයි පිළිගන්නා සමාජයක් දියුණු සමාජයක් බවට පත්වන්නේ නැහැ. මාර්ග පහසුකම, ප්‍රවාහන පහසුකම, තොරතුරු තාක්ෂණය පිළිබඳ පහසුකම, වෙනත් ද්‍රව්‍යාත්මක වූ පහසුකම කියලා කියන කාරණා සියල්ලත් සංවර්ධනයේ අංග ලක්ෂණයන් අනිවාර්ය අංග ලක්ෂණයන් වෙනවා පමණක් නොවේ. තවත් බොහෝ දේද සමාජ සංවර්ධනයේහි අංග ලක්ෂණයන් වන බව සහ විය යුතු බව අපට පිළිගන්නට වෙනවා. එහෙම බලාගෙන ගියාම මේ සමාජ සංවර්ධනයේහි පෞල් ජීවිත සංවර්ධනයත් සෞඛ්‍ය සංවර්ධනයත් ඊටාම වැදගත් වෙනවා. ද්‍රව්‍යාත්මක වූත් දෘශ්‍යමාන වූත් එහෙම නැත්නම් බඩු බාහිරාදියෙන් සහ පේන්න තියෙන දේවල් වලින් වන සංවර්ධනය කිසිසේත්ම සංවර්ධනය නොවේය කියලා ප්‍රතික්ෂේප කරන්නට හැකියාවක් නැහැ. රටක් සංවර්ධනය වෙනකොට ඒක මූලික ලක්ෂණයක්, ප්‍රාථමික ලක්ෂණයක් නෙවෙයි, මූලික ලක්ෂණයක් යටිතල පහසුකම් සංවර්ධනය වීම. ඒත් එක්කම හෝ ඒට පසුව හෝ ආරම්භ විය යුතුයි බොහෝ වෙලාවට ඊට සමගාමීව ආරම්භ කොට පෙරටගෙන යා යුතුයි මානව සංවර්ධනය. මානව සංවර්ධනයේදී ප්‍රජාවක් හැටියට මිනිසුන්ගේ සංවර්ධිතභාවය, අධ්‍යාපනික සංවර්ධනය, ඒ වගේම කායික සංවර්ධනය, ශික්ෂණය පිළිබඳ සංවර්ධනය ආදිය වඩාත් හොඳින් සැලකිල්ලට ගත යුතුයි. මෙතනදී මේ කාරණාවත් වැදගත්. සංවර්ධනය යනු ප්‍රජාවට රජයක් විසින් ප්‍රදානය කරනු ලබන ත්‍යාගයක් ය කියන සංකල්පයෙන් අදහසින් මෙදිය යුතුයි. එහෙම නැත්නම් රටකට විදේශයකින් හෝ සංවිධානයකින් හෝ කඩා වැටෙන දෙයක් තමයි සංවර්ධනය කියලා කියන්නේ කියලා හිතාගෙන හිටියොත් ඒක වැරදි. සංවර්ධනය උදෙසා විශේෂයෙන්ම මානව සංවර්ධනය උදෙසා මානව සම්පත සංවර්ධනය කර ගැනීම උදෙසා බුදු පියාණන් වහන්සේගේ දැක්මේ සිට බැලුවොත් අයිතිකාරයන් වගකිව යුත්තන් බවට පත් වන්නේ මහජනයා විසින් පත් කරනු ලැබූ මහජන නියෝජිතයින් හා පරිපාලනය නමින් හඳුන්වනු ලබන්නා වූ කොට්ඨාසය පමණක් නොවේ. එකී සංවර්ධනය උදෙසා හැම කෙනෙකුටම අයිතියක්, වගකීමක්, තමාගේ කොටස නිවැරදිව ඉෂ්ට සිද්ධ කිරීමේ නොවැළැක් විය හැකි වගකීමක්, කර මත උර මත රැඳවුණු වගකීමක්. ඒ වගකීමෙන් මිදෙන්නට මහජනතාවට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ කටයුතු මෙහෙයවීම ව්‍යවස්ථාදායකය, විධායකය, පරිපාලනය හෝ තවත් නම් වලින් හඳුන්වනු ලබන්නා වූ සමාජමය නියාමක බලවේගයන් විසින් මෙහෙය විය යුතුව තිබෙනවා. නමුත් එහි වගකීම ප්‍රධාන පාර්ශ්වකරුවන් බවට පත්වන්නේ විශේෂයෙන්ම සමාජයයි, සමාජිකයිනුයි, මහජනතාවයි. ඒක නිසා සංවර්ධනය
අප වෙත ලැබෙන ත්‍යාගයක් හෝ අහසින් කඩා වැටෙන දෙයක් හෝ හැටියට නොව අප විසින් සලකා බලා අප විසින්ම ඇති කරගත යුත්තක් වෙනවා. මේ පූර්විකාව එක්ක අපි බලමු පෞල් ජීවිතයක් සංවර්ධනය කරා ගමන් කිරීමේදී කොපමණ දුරට මේ කේන්ද්‍රගත වීම සහ විකේන්ද්‍රගත වීම කොච්චර දුරට බලපානවද කියලා. සාමාන්‍යයෙන් ලෝකයේ සමාජ විද්‍යාඥයෝ හෝ වෙන ඇත්තෝ පොතේ පතේ සඳහන් කරලා තියෙන්නේ මේ කේන්ද්‍රගත වීම කියලා කියන වචනයට වඩා මූලික වීම කියන වචනය. පිතෘ මූලික සමාජ, මාතෘ මූලික සමාජ ආදි වශයෙන් තාත්තා මුල් කරගත්ත පවුල, අම්මා මුල් කරගත්ත පවුල කියන අර්ථයක්. බටහිර ලෝකයේ දැක්මක් අනුව කේන්ද්‍රගත වීමට වඩා මූලික වීම කියන වචනය තාත්තගේ ආධිපත්‍යය තියෙන පවුල පිතෘ මූලික පවුලක්, අම්මගේ ආධිපත්‍යය තියෙන පවුල මාතෘ මූලික සමාජයක් පවුලක් යයි දකින්නට බටහිර දැක්මක් සහිත ආගම් සහ දාර්ශනිකයන් පෙළඹුණා උනාට බුදු පියාණන් වහන්සේගේ පවුල පිළිබඳ දැක්ම වන්නේ කේන්ද්‍රගත වීම. ඒ කියලා කියන්නේ තාත්තා කේන්ද්‍රගත වෙච්ච පවුල, අම්මා කේන්ද්‍රගත වෙච්ච පවුල, දරුවා කේන්ද්‍රගත වෙච්ච පවුල. මේ කේන්ද්‍රගත වීම තුලින් බුදු පියාණන් වහන්සේ අගය කරන්නේ දාරක කේන්ද්‍රගත පවුල, දරුවා කේන්ද්‍ර කරගත් පවුලක්. ඒක කේන්ද්‍රීය පවුලක්. අපිට මේක ලස්සනට කුලකයක් හැටියට අඳින්න පුළුවන්. මොකක්ද? රවුමක් ඇඳලා රවුමේ මැද තිත අඳිනවා. මධ්‍ය ලක්ෂය. එතකොට ඒ මධ්‍ය ලක්ෂයේ සිට විහිදෙන ධර්මචක්‍රය ආකෘතියට ගරාදි ටිකක් ඇඳත් හැබැයි ඇඳලා ඒවා ඊතල වශයෙන් වටෙන්ම මැද කේන්ද්‍රයට ඉලක්ක වෙන විදිහට ඇඳහම ඒක දාරක කේන්ද්‍රීය පවුලක්. දරුවන් නොමැති පවුලක එහෙම කේන්ද්‍රගත වීමක් නැහැ, විකේන්ද්‍රීය පවුලක්. ඒ කියන්නේ ගරාදි වැටක් නැහැ. රවුම තියෙනවා, මධ්‍ය ලක්ෂ්‍ය තියෙනවා. ඒක අසාර්ථක පවුලක් කියලා කිසිසේත්ම කියන්න බෑ. දරුවා කේන්ද්‍රගත වන්නේ නැතුව මිසක් කේන්ද්‍රගත අරමුණු පරමාර්ථ විරහිත පවුලක් නෙවෙයි. ඒක නිසා ඊටාම පැහැදිලිව දත යුතු සලකා බැලිය යුතු කරුණ තමයි බුදු පියාණන් වහන්සේ මේ දාරක කේන්ද්‍රීය පවුල, එහෙම නැත්නම් දරුවන් දූ සහ පුතා කියන දරුවන් කේන්ද්‍රගත වන පවුලක දෙමව්පියන්ගේ වගකීම. පින්වත්නි, පුත්තා වත්තු මනුස්සානං. මින් පෙරද ඔබ අහලා තියෙන මේ ධම්මපද පාඨයට අනුව දරුවෝ තමයි දෙමව්පියන්ගේ වස්තුව. වස්තුව කියන්නේ සල්ලි නෙවෙයි, වස්තුව කියන්නේ ධනය නෙවෙයි, වස්තුව කියන්නේ දේපල. සල්ලි කියන්නේ money, ධනය කියන්නේ wealth, වස්තුව කියන්නේ දේපල නැත්තම් වස්තුව කියන්නේ property. සල්ලි තියන්නේ හම්බ කරන්නයි, වියදම් කරන්නයි, ධනය තියන්නේ ආරක්ෂා කරන්නයි, දේපල තියන්නේ තාමත් හොඳින් දරුවන් වෙනුවෙන් රැකගන්නයි. සාමාන්‍යයෙන් මේ දරුවෝ කියන්නේ දේපලක් හැටියට හඳුනාගත්තාම තාමත්ම හොඳින් රැක බලාගත යුතු වන්නේ අනාගත පරම්පරාවට වඩාත් සෞඛ්‍ය සම්පන්නව, කායික මානසික සෞඛ්‍ය සම්පන්නව, අර්ථ සම්පන්නව ඉතිරි කිරීම උදෙසා ආයෝජනයක් වශයෙන්. එතකොට ලෝකස්වාමී බුදු පියාණන් වහන්සේ වදාරනවා තාමත් පැහැදිලි ලෙස දරුවන් වෙනුවෙන් දෙමව්පියන් කොයි විදිහටද හැසිරෙන්නට ඕන කියලා. සාමාන්‍යයෙන් අපි වැඩියෙන් කැමති වෙන්නේ කතා කරන්න, දරුවෝ වෙහෙසෙනවා, මහන්සි වෙනවා. ඊට වඩා අම්මා තාත්තා වෙහෙසෙනවා,
මහන්සි වෙනවා. සාමාන්‍යයෙන් අම්මගේ තාත්තගේ උවමනාව තරමට ලොකු උවමනාවක් දරුවන්ට නැතයි කියන මැසිවිලි නැගීම මත තමයි මේ දරුවන්ගේ සාර්ථකත්වය පිළිබඳ සාකච්ඡා ආරම්භ වෙන්නේ. අම්මා තාත්තා මෙච්චර වෙහෙසෙනවා මහන්සි වෙනවා. ළමයි ඒ පිළිබඳ කිසි හැඟීමක් දැනීමක් නෑය කියලා කියන චෝදනාව මත. එහෙම නැත්නම් අම්මට තාත්තට ඕනේ ප්‍රමාණයට දරුවන් නෑයි කියලා නැගෙන හැඟීම දැනීම. කාරුණික පින්වත්නි, ඇත්තටම දරුවෝ හදන්නේ වඩන්නේ මොකටද? කවදා හරි දවසක තමන්ට පෝෂණය ලබා ගැනීම උදෙසා, එහෙමත් නැත්නම් තමන්ව රැක බලා ගනීය කියන අර්ථයෙන් දරුවන් හැදීම ඒ තරම්ම ගැඹුරු අර්ථයක් සහිත දෙයක් කියලා කල්පනා කරන්න බෑ. ඒ කියලා කියන්නේ එක්තරා විදිහක ස්ථාවර තැම්පතුවක තැම්පත් කරනවා වගේ වැඩක් වැඩි පොලියට ගැනීම සඳහා. තමන්ට කවදා හරි දවසක සලකාවි, තමාව රැක බලා ගනීවි, තමාව පෝෂණය කරાવી, තමාට බේත් හේත් අරන් දේවි කියලා කියන අදහසින් පරමාර්ථයෙන් පමණක් දරුවන් පෝෂණය කළ යුතු නැහැ. ඒ වගේම දෙවැනි තවත් වරදක් තමයි දරුවන්ට දත්ත ඥානය පමණක් ලබා දී වෘත්තීයාභිමුඛ අධ්‍යාපනයක් පමණක් ලබා දීම. ඒකත් බුදු සමය පිළිගන්නේ නැහැ. ඊ타මත්ම කුඩා ලදරු පාසල් වියේ සිට මුල් ළමාවිය කාලයේ සිටම මුල් ළමාවිය භද්‍ර යෞවනය වෙනකම්ම දෙමව්පියන් විසින් දරුවන්ව මෙහෙයවනු ලබන්නේ කවදා හෝ දවසක හොඳ රස්සාවක් ලබා ගැනීම උදෙසා වන අධ්‍යාපනයක් කරා තල්ලු කිරීම නම් එපමණක්ම නම් බිහිවන්නේ දරුවෙකුට වඩා වෘත්තිකෙක්. මොකද වෘත්තියක් ඉලක්ක කරගෙන තමයි භාෂා උගන්වන්නේ. ජීවත් වෙන්න කවදා හරි දවසක ඉඩමක් ගැනීම, ගෙයක් දොරක් හදා වඩා ගැනීම, ඒ වගේම වාහනයක් මිලදී ගැනීම, විශාල සල්ලි ප්‍රමාණයක් ගිණුමට දා ගැනීමට හැකියවීම යන ඉලක්ක කරා අරමුණු කරා ඉගෙනවීම කියලා කියන කාරණාව දිහාවේ බලන්නකෝ. කවදා හරි දවසක මේ දරුවන්ව සමාජයේ අනිත් අයට වඩා හොඳට හම්බ කරන දරුවන් බවට පත් කිරීම කියලා කියන එක කොච්චර නිවැරදි දැක්මක්ද දරුවන් සම්බන්ධයෙන්. එතකොට ලොකු ගෙයක්, ලොකු වාහනයක්, ලොකු යයි සම්මත රැකියාවක්, විශාල සල්ලියක් ඉතිරි කරගත හැකි රැකියාවක් සම්මත සමාජයේ විශේෂිත පුද්ගලයෙකු බවට පත් කිරීම උදෙසා වන අධ්‍යාපනයක් කියන එකද දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පරමාර්ථය විය යුතු වන්නේ. එහෙම නැත්නම් ශික්ෂණයද සහිත බුදු පියාණන් වහන්සේ සඳහන් කරන ඊ타මත්ම මූලික අවශ්‍යතා පිළිබඳ තමාට තමාව මෙහෙයවා ගත හැකි ආත්ම ශක්තිය හා විශ්වාසයේ සහිත ඵලදායී පුරවැසියෙක් නිර්මාණය කිරීමද විය යුතු වන්නේ. සමාජයක් දිහා බලාපුවාම හැම දරුවෙක්ම මූල්‍ය ක්ෂේත්‍රයේහි දරුවන් බවට පත් කරන්නට අපේ දෙමාපියෝ සූදානම් වුණොතින් ගොවිතැන නැත්තටම නැති වී යාවි. හැම කෙනෙක්ම තමන්ගේ දරුවන් ගොවියන් බවට පත් කළොත් මූල්‍ය ක්ෂේත්‍රයට කවුරුවක්වත් නැති වී යාවි. ප්‍රායෝගිකව සිද්ධ නොවන නිදර්ශනයක් වුණත් පරමාර්ථය විය යුතු වන්නේ දරුවාගේ ඉලක්කය දරුවාට ලබා දී ඔහුව කායිකව හා මානසිකව පෝෂණය කිරීම නොවේද ඕනෑම ඉලක්කයක් උදෙසා ගමන් කිරීමට හැකි වෙන තරම්. කාරුණික පින්වත්නි, ඔබට ඉඩකඩ තියෙන වෙලාවකට අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සබ්‍රහ්ම සූත්‍රය කියවන්න. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සබ්‍රහ්ම සූත්‍රය කියවන ගමන්ම
අංගුත්තර නිකාය කාමේසු පලාලිත සූත්‍රය කියවන්න. තවත් දුරට ඔබට උවමනා නම් දරුවන් වෙනුවෙන් පෞල් ජීවිතය වෙනුවෙන් මොනවද බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ කියලා. ඊටාම ජනප්‍රිය සූත්‍ර ඔබ දන්නවා. සිංගාලෝවාද සූත්‍රය, සිංගාලක සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය, ධම්මික සූත්‍රය, මංගල වසල පරාභව ආදි සූත්‍ර මැනවින් කියවන්න. මේ වහි තාමත්ම හොඳින් මේ සාමාන්‍ය ජීවිතය, පෞල් ජීවිතය, විවාහ ජීවිතය, සමාජ ජීවිතය ගැන කරුණ දක්වලා තිබෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ දුක ගැනය. එය ලෞකික නොවේය, එය ලෝකෝත්තරය කියලා කියන හිතාගෙන ඉන්න බොහෝ දෙනාට මේ සාමාන්‍ය ජීවිතය ගැන දෙසූ බුදු පියාණන් වහන්සේගේ දහමෙහි අගය වටිනාකම මැනවින් තේරේවි. එවිට බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා සබ්‍රහ්මක කුල කියලා පෞල් විශේෂයක් සම්බන්ධයෙන්. සපුබ්බාචාර්යක කුල කියලා කුල විශේෂයක්, පෞල් විශේෂයක් සම්බන්ධයෙන්. ඒ වගේම සපුබ්බදේව කුල කියලා පෞල් විශේෂයක් සම්බන්ධයෙන්. මේවා සාමාන්‍ය පෞල් ජීවිතයක බුදු පියාණන් වහන්සේගේ දැක්ම සහිත, දෘෂ්ටි සහිත වැදගත් කරුණු. බුදු පියාණන් වහන්සේ සඳහන් කරන විදිහට සබ්‍රහ්මක කුල කියලා කියන්නේ පෞල් විශේෂයක්, දෙමව්පියන් මූලික කරගත්. එතනදී මාතෘ මූලික, පිතෘ මූලික යන වචන නෙවෙයි භාවිත වෙන්නේ. සබ්‍රහ්මක කුල, බ්‍රහ්මාති මාතා පිතරෝ. බ්‍රහ්ම කියන්නේ අම්මයි තාත්තයි දෙන්න. ඒ කෙසේ වෙතත් මේ සියලු දේශනා, බුදු පියාණන් වහන්සේගේ දේශනා දරුවන් සම්බන්ධයෙන් සහ දෙමව්පියන් සම්බන්ධයෙන් දේශනා කරන විට ඊටාම පැහැදිලි ලෙස දාරක කේන්ද්‍රීයයි. අම්මා ඉන්නේ මොකටද? තාත්තා ඉන්නේ මොකටද? දේවල් තියෙන්නේ මොකටද? දරුවන් උදෙසායි. හොඳම දේ දරුවන්ට කියලා ප්‍රකාශයක් අපි කියවලා තියෙනවා. වසර 2603කට පෙර මේ සබ්‍රහ්මක කුලවලත් දරුවන් වෙනුවෙන් දෙමව්පියන් බ්‍රහ්මයින් ලෙස කටයුතු කරන ආකාරය සුදේශිතයි. තවත් විදිහකින් කියනවා නම් දරුවන් උදෙසා තමයි අම්මා ඉන්නේ, දරුවන් උදෙසා තමයි තාත්තා ඉන්නේ, දරුවන් උදෙසා තමයි මේ සියල්ල තියෙන්නේ කියන දැක්ම මෙහි කියවෙනවා. එතනදී අම්මා තාත්තා දෙන්න බ්‍රහ්මයින් බවට පත් වන්නේ කොයි ආකාරයටද? බ්‍රහ්මයෙකුට බ්‍රහ්ම ගුණ නැත්තං ආර්ය ගුණ, එහෙමත් නැත්තං බොහෝම වටිනා විශිෂ්ට නෝබල් නමින් ඉංග්‍රීසියෙන් නම් කළ හැකි ආර්ය ගති ගුණ 4ක් තියෙනවා. අපි කවුරුත් දන්න. ඒවට කියනවා බ්‍රහ්ම විහරණ 4 කියලා අපි. ඒ බ්‍රහ්ම විහරණ 4 නැත්තං 4 බ්‍රහ්ම විහරණ කියලා උගන්වනු ලැබ තියෙන කරුණු කටපාඩම් කොට තියාගෙන විභාගයට ලියා සමත් වෙන්නට නොවේ තියෙන්නේ, ජීවිතයට එන්නත් කරගන්න, පවත්වාගෙන යන්න. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියලා කවුරුත් බෞද්ධයෝ බොහෝ දන්නා අය කටපාඩමින් කියන වචන 4ක් තියෙනවා. ඒ වචන 4 අන්තර්ගත කරුණු වශයෙන් ගත්තාම බ්‍රහ්මයින්ගේ ගුණ නැත්තං ආර්ය පුද්ගලයින්ගේ ගුණ, එහෙමත් නැත්තං විශිෂ්ටතම පුද්ගලයින්ගේ ගුණ 4ක්. ඒ 4ම මවක් ළඟ තියෙන්නට ඕන, පියෙකු ළඟ තියෙන්නට ඕන. දරුවන්ට අදාළව අධිකාරී බලතල පාවිච්චි කරමින් ආධිපත්‍යය පැතිරවීම, එහෙම නැත්තං ඔවුන්ව මෙහෙය වන ගොපල්ලන් බවට පත්වීම මවකට හෝ පියෙකුට සුදුසු නොවන බව මේ වාක්‍යයෙන් කියවෙනවා. මෙත්තා කියන්නේ කුමක්ද?
මිතුරුකම දරුවන්ට මිතුරන් ලෙස කටයුතු කිරීම මිත්‍රශීලීව කටයුතු කිරීම දරුවා ඉතාමත්ම පුංචි කාලේ ඉඳලා බලාපොරොත්තු වෙන දෙයක් ඒක තාත්තට බයෙන් අම්මට බයෙන් ජීවත් වෙන්න නෙවෙයි දරුවෝ කැමති දරුවෝ කැමති අම්මට ආදරෙන් යාළුකමින් තාත්තට ආදරෙන් යාළුකමින් ජීවත් වෙන්න එතනදී අම්මා එක්ක දුව යාළු වෙන එක හරි තාත්තා එක්ක පුතා යාළු වෙන එක හරි නෙවෙයි මේ කියන්නේ දුවගේ හැම දෙයක්ම අම්මට විතරක් කියන්න හෝ පුතාගේ හැම දෙයක්ම තාත්තට විතරක් කියන්න හෝ නෙවෙයි මේ කියන්නේ සීමාවන් මායිම් ඇතුව මේ දෙපාර්ශ්වයම ආශ්‍රය කරමින් ආදරණීය අම්මගේ තාත්තගේ මිත්‍රශීලී භාවය දරුවන් කෙරෙහි මුදා හරින්නට උවමනාව තිබෙනවා. අපි අහනවා, අපිට දැනෙනවා, අපිට තේරෙනවා, අපිට කියනවා සමහර විට දරුවන් සම්බන්ධයෙන් දෙමව්පියෝ තමන්ගේ අධිකාරී ආධිපත්‍යයේ පතුරවා ගන්න බැරි වෙච්ච වෙලාවකට මේ ළමයි හිතුවක්කාරයි කියලා. ඒ අය හිතුවක්කාරයි කියලා කියන්නේ අකීකරුයි කියලා කියන්නේ තමන්ට ඕනෑ ලෙස ආණ්ඩු මේචල් කර ගැනීමට නොහැකි වෙන අවස්ථාවලදී කියලා වැඩිහිටියන්ට හිතෙන්නේ නැද්ද? අපිට ඕන විදිහට ළමයි හදාගන්න බෑ. අපි කියන විදිහට ළමයි හැසිරෙන්නේ නෑ. අපිට ඕන විදිහට අපිට ඕන තරම් ළමයා කන්නේ නෑ. අපිට ඕන විෂය ක්‍රියාකාරකම් ළමයි අධ්‍යාපනයේදී කරන්නේ නෑ. හින්දාම හිතුවක්කාර දරුවෝ කියලා අපි ළමයින් වහන් වඩු ගහනවා. ඒක කොච්චර දුරට හරිද? තමන්ගේ ආධිපත්‍යයට පුංචි හරි රැහිවීමක් ආධිපත්‍යයෙන් ගිලිහීමක් දකින වෙලාවට දෙමව්පියෝ මහා විස්සෝපයට පත් වෙනවා. ඒක නිවැරදිද? ඒක හරිද? එහෙම නෙවෙයි. මෙත්තා මිත්‍රශීලී වන්නට ඕන. දරුවන් අද සමාජයට ගැලපෙන්නට ඕන. ඔවුන්ගේ සමාජ වපසරියෙහි නිවැරදි විනෝදය ලබන්නට ඕන. නිවැරදි විනෝදය. ඒත් එක්කම ඔවුන්ගේ සමාජයට සාකල්යෙන් ගැලපෙන්නට ඕන. ඔවුන්ගේ සමාජයෙහි පෞරුෂපූර්ණයින් බවට පත් වෙන්නට ඕන. ඔවුන්ගේ සමාජයෙහි සැබවින්ම ජයග්‍රාහකයින් බවට පත් වෙන්නට ඕන. අපේ කාලේ ඒ 1960 ගණන් වල හෝ ඊට වැඩි කාලෙක තිබුණු සමාජයට හා සමාජ අභියෝගයන්ට වඩා වෙනස් සමාජ තලයක් අද වෙනකොට තියෙන්නේ. ඒ සමාජය ජයග්‍රහණය කළ යුත්තේ අප නොවේයි. අපගේ කාලයේ සමාජය අප විසින් ජයග්‍රහණය කරගනු ලැබුවා උනත් අද සමාජයේහි සමාජමය අභියෝග අපට ජයග්‍රහණය කරන්නට බෑ. දරුවන් ජයග්‍රහණය කළ යුතුයි. ඒ පිළිබඳ නිහතමානීව එකඟ වීමක් දෙමව්පියන්ට තියෙන්න ඕනම නැද්ද? වයස අවුරුදු 60ක් 70ක් 50ක් 55ක් වෙච්ච තාත්තලට අම්මලට අවුරුදු 12 18 දරුවෝ සිල් ගන්වන්න පුළුවන් වේද? එරත් උවමනාද? මේ කියන කාරණාවට ඔබ සමහර විට එකඟ වෙන එකක් නැහැ. ඒත් ඔවුන් ඒ දරුවෝ අවුරුදු 45 50 පෙන්නට පස්සේ සිල් සමාදන් වෙන තැනට එනකන් ඔවුන්ගේ යෞවන ජීවිතය අර්ථ සම්පන්නව ගෙවන් කළ යුතු නොවේද? මේන් මා අදහස් කරන්නේ නෑ රස්ත්‍යාදුකාරයන් ලෙස ජීවත් වෙන්න ඉඩ හරින්න ඕනේ කියලා. එහෙනම් මොකද්ද කරන්න ඕන? මෙත්තා කියලා කියන්නේ මිතුරා තාත්තට වයස වැඩි දරුවට වඩා අම්මට වයස වැඩි දරුවට වඩා හැබැයි මෙත්තා ගුණය තියෙනවා නම් ඒ හොඳ යාළු තාත්තෙක් යාළු අම්මෙක්. එතකොට ඒ යාළු තාත්තටයි යාළු අම්මටයි පුළුවන් වෙනවා යාළු දුවයි යාළු පුතයි ගමන් කරන්නේ කොහෙද කියලා බලන්න. ආණ්ඩු මේචල් කිරීම හෝ ආධිපත්‍යයේ පැතිරීම හෝ කෙවිටෙන් තලා හැසිරවීම හෝ කළ යුතු වන්නේ මීහරක් පට්ටියකටනේ. දරුවන්ට එහෙම නෑ. කෙවිටෙන් තලා මෙහෙවන්නේ හරකුන්නේ.
ඒක ගව පාලනයක්, පට්ටියක් පාලනය කිරීමක්. දෝරෙ ගලාගෙන යන ආදරෙන් සීමා මායිම් විරහිත ලෙන්ගතුකමින් දරුවන් සිප වැළඳගෙන ආදරයෙන් ඔවුන් සමග සුහද කතා බහ සිනා සපිරි විකසිත ජීවිතයක් ගෙවන් කරන්නකො මිතුරු ශීලීව කොපමණ ආස්වාදනීයද ඔවුන්ට එතකොට නිවහන ගෙදර ගිය වෙලාවේ ඉඳලා ඔවුන්ගේ ආධිපත්‍යයට නතුව දෙමව්පියන්ගේ ආධිපත්‍යය විසින් මෙහෙයවනු ලැබ පමණක් ගෙවන ජීවිතය ඔවුන්ට සැබවින්ම ආශ්වාද ජනක වෙයිද පලා නොයාවිද ඔවුන් නිවසින් එවිට. ඒක නිසා සමාජයේ හුදකලා වෙන අම්මා තාත්තා තේරුම් ගන්න බැරි තරමට විරසක වෙන දුරස්ත ඇඟක් දුරස්ත පොඩි ඇඟක් ගයක් ඇතුලේ තියාගෙන ඉන්න එක නෙවෙයි අම්මා තාත්තා දරුවන් අතර සම්බන්ධය කියන්නේ. ඒ අම්මගේ තාත්තගේ දරුවන්ගේ සම්බන්ධය වෙන්නට ඕනේ ලෙන්ගතු සිනාසපිරි පිවිතුරු මනස්කාන්ත මිත්‍රශීලී නිවෙසක්. මෙත්තා කොච්චර බර අකුරුතුනක්ද මගේ බුදු හාමුදුරුවෝ දේශනා කරන්නේ පෞල් ජීවිතයක් සම්බන්ධයෙන් සබ්‍රහ්මක කුලයක කරුණාව ඒ මොකක්ද? දරුවන් දුකටපත් වෙනකොට සසල හදින් පිහිටවීම. දරුවන්ට දුක හිතිච්ච වෙලාවට දරුවන් අඬන වෙලාවට හද සසලව ඔවුන් අසල ගැවැස්සීමටයි කරුණාවන්තකම කියලා කියන්නේ. හදවතින් බැඳිලා දරුවෝ සදාකාලෙට මේන තුරාවට දෙමව්පියන් හා ලබැඳි සිතින් බැඳෙන මොහොත ඒක. ඒ වෙලාවට අම්මා ළඟ ඉන්නවනම් ලොවම එපා වෙලා ලොවම කලකිරිලා හිඳිනා මොහොතක ආදරණීය මිතුරියක් වගේ අම්මා ඉන්නවනම් ළඟ මහා දෙවන්ත රුක්සෙව නැල්ලක රැකවරණයගෙන පියා සිටිනවා නම් ළඟ ඒ ආදරණීය තරුණ පුතා හෝ දියණිය නොපවසාවිද ඈට හෝ ඔහුට සිදු වුණු අකරතැබ්බය දෙමව්පියන් ඉදිරියේ නොවලහා කියන්න ඕන මේක තාත්තටමයි, කියන්න ඕන මේක අම්මටමයි, අම්මට මේක කියන්න ඕනෙමයි, තාත්තට මේක කියන්න ඕනෙමයි කියලා ඒ දරුවන්ට විශ්වාසයක් නිර්මාණය වෙන තැනකට ලොකු චරිතයක් අම්මගේ තාත්තගේ තියෙන්න එපායයි. කාමරයට වැදිලා දොර වහගෙන කොට්ටේ බදාගෙන තමන්ගේ ජංගම දුරකථනයෙහි කෙටි පණිවිඩ කියව හුදකලාව හඬනා දරුවෙකුට හැකියාව තිබේ නම් ඒ සියල්ල ආදරණීය අම්මා ඉස්සරහා දිගෑර කියන්. හැකියාව තිබේ නම් ඒ වෙලාවට ආදරණීය අම්මට ඇඳ ළඟට ගිහිල්ලා හිස අත ගගා තරුණ දුවගේ සහ පුතාගේ හැබෑම දුක ගැන අහගෙන ඉඳලා වමාරවා ගන්න ආදරණීය දුවගෙන් සහ පුතාගෙන් එයාම කොච්චර කාරුණිකද. පෙම්බඳින්නේ අම්මටයි තාත්තටයි නෙමේද එතකොට ඒ විට. ඒක නිසා කොළඹ අහස කළුවර වෙලා මූදු හුළඟ ඇඹරෙනකොට ඔටුන්න බිමට දාලා අම්මා ගාවට දුවගෙන ඉන්න හිතෙන දරු පරපුරක් සෙරිලක් බිමේ ඉන්නවා. ඒක අමතක කරන්න එපා. ළමයි උස් මහත් වෙන්නේ ඇඟින් ලස්සනට ටික වැඩෙනවා. ඔවුන්ගේ බොකුටු කොණ්ඩේ ලස්සනට වැවෙනවා. ඔවුන්ගේ මනස්කාන්ත සිරුරු මස් ගොබ ටිකෙන් ටික ලියලා වැඩෙනවා. ඔවුන් ආදරණීය පෙනුමකින් උස යනවා. උසට සරිලන මහතට සරිලන කාලයට හා තාලයට ගැලපෙන ඇඳුම් හා පැළැඳුම් ඔවුනට අවලංගු නැහැ. ඒවා ඔවුන්ට ලැබිය යුතුයි. ඒ සියල්ලත් එක්ක හිත අසරණ වුණොත් කාත් කවුරුවත් ළඟ නැති පාළු සුහොන් පිටියක් ළඟ ඉන්නවා වගේ දැනේවි සියලු දෙනා ඉන්න ගෙදර. ඒකයි කාරුණික අම්මා කෙනෙක්, කාරුණික තාත්තා කෙනෙක්. උදේ හිට රෑ වෙනකම්ම රැකියාවන් කරන, ව්‍යාපාර කරන, හම්බම කරන අම්මෙක්ද තාත්තෙක්ද දරුවෝ පතන්නේ. මේ කාරණාව මගෙන් මොකක්ද?
ඔබ අහලා තියෙනවා S5 ඵලදායිතාවට. ඔබ අහලා තියෙනවා H3 නැත්තම් H3 අධ්‍යාපනයට අදාළව head heart hand හද හිස හස්තය. ඒ සියල්ලක් ඵලදායිතාව සම්බන්ධයෙන් සහ අධ්‍යාපනය සම්බන්ධයෙන්. හැබැයි ඔබ දන්නවද ආදරණීය අම්මා අප්පච්චි සහ ආදරණීය දූ පුතුන් අතරත ආතුනක් තියෙනවා. ඒ අදහස මගෙන්. මොනවද ආතුන? ආදරය, ආහාර, ආරක්ෂාව. ආදරණීය දරුවෝ තමන්ගේ දෙමව්පියන්ගෙන් පුංචි කාලේ මේ තුනෙන් ඉල්ලන්නේ ආදරයද, ආහාරද, ආරක්ෂාවද? සැබවින්ම ඉල්ලන්නේ ආදරයයි. තාත්තා වැඩ ඇරිලා ගෙදරට එනකන් ඉන්නේ නැද්ද දරුවෝ? තාත්තත් එක්ක අස්සයාගෝන් ටික් කරන්න, කිරි කිරි බෝලේ කරන්න, සෙල්ලම් කරන්න පිත්තයි බෝලේ අතට ගන්නේ තාත්තා වැට කඩුල්ලෙන් ගේට්ටුවෙන් ගේ ඇතුළට එන වෙලාවට එතකන් බලාගෙන ඉන්නවා. නිවාඩු දවසේ තාත්තා වෙන මොනවා හරි වැඩක් කරනවට චූටි දුවත් චූටි පුතත් කැමති නෑ. ඒ චූටි දුවට චූටි පුතාට ඕනේ කරන්නේ ආදරණීය තාත්තගේ ආදරය උණුහුම තුරුළු වෙන්න වඩා ගන්න, ඒට අමතරව සෙල්ලම් කරන්න ඕන් එක්ක. සමහර විට හැමදාම ගෙදර ඉන්න අම්මට වඩා හැමදාම වැඩට යන තාත්තට ආදරය වෙන්නේ ඒක හින්දා. ඇත්තටම ඔබ ඒ ආදරයට ලොකු ගෞරවයක් දුන්නද? ඔබ වැඩියෙන්ම උත්සාහ කළේ ආහාර ඔවුන්ට කවන්න මං හිතන්නේ. දරුවෝ ඉල්ලුවේ නෑ. කොච්චර අමාරුවෙන්ද ආහාර කවන්නේ. ප්ලාස්ටික් පිඟානකට ඇඹුල් කෙහෙල්කම් කෑල්ලකුත් එක්ක පුංචි පුංචි ධාන්‍ය කොටස් ටිකක් එකතු කරගෙන ඒක අනානා පුංචි පුතා පුංචි දුව වඩාගෙන ගේ වටේ කී සැරයක් කරකවෙන්න ඕනද දෙයනේ කියලා පුංචිත්තක් කවා ගන්න ඉල්ලන්නෙම නෑ ආහාර. කුරුල්ල පෙන්න බ්‍රූම් පෙන්න තවත් නොයේක් දේවල් කිය කතන්දර කිය පුංචි බබාලට බත් කවන්නේ ආදරණීය අම්මලා ආහාර ඉල්ලන්නේ නැති හින්දා. ඒත් ඔබ වඩාත් සැලකිලිමත් ඒ නොඉල්ලන ආහාර බලයෙන් දෙන්න. ආරක්ෂාව නම් ඉල්ලන්නෙම නෑ. ඒත් ඔබ හරීම සැලකිලිමත් කඩුල්ලක් බැඳීමට, තොටිල්ලක් සැදීමට හා ඔවුන් වාහන, විදුලි උපකරණ, උණුදිය, සර්පයින්ගෙන්, ආයුධවලින් සහ වෙනත් අනතුරුදායක ස්ථානවලින් බේරා ගැනීමට. ඒ ඔවුන් නොඉල්ලන ආහාර සහ ආරක්ෂාව වෙනුවෙන් සැබවින්ම හිතුවාද පැතුවාද ඔවුන් ඉල්ලා හඬන දෑත් ඔසවා වඩාගන්නේ ඉල්ලමින් ආදරය ඉල්ලනකොට ඒ ඉල්ලන ආදරය ඉල්ලන තරමට නොවේ අඩුම ගානේ ඕනේ තරමටවත් දෙන්න ඔබට වෙලාවක්, ඉඩක්, දිනයක් තිබුණද? ඉල්ලා අඬන්නේ තුනෙන් ආදරයයි නේ. ආහාර හා ආරක්ෂාව වෙනුවට. දරුවගේ අත ගසලා දාලා වැඩ තියෙනවා පුතේ පැත්තකට වෙලා වැඩක් බලාගන්න, ටීවී බලන්න, පොත් කියවන්න කියලා කියද්දී දරුවා කොච්චර මානසිකව කඩා වැටෙනවද කියලා ඔබට නොතේරෙනවද? ඒ දරුවගේ කරුණාව, ආදරය ඉල්ලන මොහොත, ආදරය දෝරේ ගලන්න වැස්සක් වගේ දරුවව තෙමා ගන්න පුළුවන් නම්, දරුවව සිපගෙන වැළඳගෙන ආදරයෙන් ඒ දරුවට ආදරයේ උණුහුම ඇඟෙන් ඇඟටම දෙන්න පුළුවන් නම්, කවදා හරි දවසක චූටි පුතා ලොකු වුණාට පස්සේ අපේ තාත්තා මට නුග රුකක් වගේ, නුග සෙවණක් වගේ පුංචි කාලේ හිටියයි කියලා දැනෙනවා නම්, ඒ ආදරණීය තාත්තව අසනීප වුණාට පස්සේ ඒ දරුවා නේද අද ඔබ දරුවා වඩා ගන්නාසේ ඔබව වඩාගෙන යන්නේ රෝහලට, රෝද පුටුවට, ඇඳට. අපි දරුවන් වඩාගත යුත්තේ දරුවන් අපිව වඩා ගන්න ඕන හින්දම නෙවෙයි. ඒත් අර මහා නුගයක් වගේ දැවැන්ත ආරක්ෂාවක්,
ආදරණීය තාත්තගෙන් ලැබුණා නම් මෙත්තා සහ කරුණා කියන දෙකවත් අඩුම ගානේ ලැබිලා තිබුණා නම් ඒ දරුවා ජීවිතේ කවදාකවත් තාත්තට මෙත්තාව සහ කරුණාව පුදන්නේ නැතුව ඉඳීවිද? මුදිතාව කියලා කියන්නේ මහා බ්‍රහ්මයන්ගේ නැත්නම් ආර්ය පුද්ගලයින්ගේ noble persons ලගේ ඊළඟ කරුණ මුදිතාව ඒ සබ්‍රහ්මක කුලවල තුන්වෙනි කරුණ. මුදිතා කියන්නේ සන්තෝෂ භාවයට පත්වීම. දරුවාගේ සැපේදී දියුණුවේදී අවංකවම සන්තෝෂ වීම. ඒක කරන්න බැරි මවක් පියෙක් මව් පදවියේ හෝ පිය පදවියෙහි රඳන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ආදරණීය දරුවෝ ජයග්‍රහණය ලැබෙන මොහොතේ ඔවුන් ළඟ සිටීම, ඔවුන් හා සතුටු වීම, ඔවුන්ගේ මිතුරු මිතුරියන් හා මව්පියන් එක්ව සතුටු වීම දරුවන්ට කොපමණ නම් ආදරණීය හැඟීමක්, පිරිපුන් හැඟීමක් තියෙනවද? එතකොට ජයග්‍රහණයේ විශිෂ්ටතම අවස්ථාවේදී තමන්ගේ අම්මා තමන් ගාව ඉන්නවනම්, තමන්ගේ තාත්තා තමන් ගාව ඉන්නවනම්, තමන්ගේ මිතුරු මිතුරියන්ට තමන්ගේ ආදරණීය අම්මා අප්පච්චි දෙන්නා හඳුන්වා දෙන්නට පුළුවන්කම තියෙනවා නම් සහෝදරයින් එක්ක ඒ දරුවා උද්දාමයට පත් වෙන එක කිසිදු සැකයක් නැහැ. අත ඇරියේ නැද්ද ඒ ඉඩ ප්‍රස්තාව ඔබ? ආන් ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ මේ සබ්‍රහ්ම කුලය, එහෙමත් නැත්නම් මේ සබ්‍රහ්මක කුලය ඊටාම අවශ්‍යයි කියලා දේශනා කරන්නේ පෞල් ජීවිතයකට. උපේක්ෂාව ඊටාම වැදගත් කරුණක්. දරුවෝ පුංචිත්ත ලොකු වෙනවා. ඔවුන් හැමදාමත් අපි කියන, අපි ඉල්ලන, අපි හිතන, අප පතන විදිහටම හිතන්නේ මතන්නේ නැහැ. මතකයිනේ සිංහ බාහු තමන්ගේ ආදරණීය තාත්තා සිංහ ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා ආදරණීය අම්මත් නංගිත් දෑතින් ඇදගෙන මහා ඝන වනයට පලා ගිය අර ඉංග්‍රීසියෙන් කියන ජෙනරේෂන් ගැප් නැත්තම් සිංහලෙන් කියන පරම්පරා පරතරය ස්පුට කරමින්, පැහැදිලි කරමින්, නිවැරදිවම සනාත කරමින් එදා සිට අද දක්වාම පරපුරෙන් පරපුරට අනවරතව එන ගැටලුවක් ලෙස ආදරණීය දූපුතුන් අතර ඇතිවෙන පරම්පරා ප්‍රාන්තරය, පරම්පරා පරතරය, පරම්පරා අරගලය සිංහබාහු කතාවේ අපි දකිනවා. ඒකම තමයි අපේ නිවසේ සිද්ධ වෙන්නේ. දරුවා ඩිංග වැටෙනකොට, ඔවුන් ටික ටික වර්ධනය වෙනකොට, ඒ වැඩිමත් සමග වැඩෙන ප්‍රමාණයත් එක්ක ඔවුන් ලබන අත්දැකීම් වෙනස්. සමහර විට ඒ අප ලද අත්දැකීම් නොවේ. සමහර විට ඔවුන් ලද අත්දැකීම් අපේ කාලේ අත්දකින්නට අපට ඉඩ කඩ නොලැබුණා විය හැකියි. ඒ අත්දැකීම් ඔවුන් ලබන වෙලාවේදී ඔවුන් සමාජයේ නූතන අභියෝගයන් හඳුනා ගන්නා වෙලාවට අප හා ගැටෙන මොහොතක් නොඑන්නම බැරි නෑ. එකඟතාවකට පැමිණීමට නොහැකි වෙන අවස්ථාවක් හිතෙන්නට තියෙන්නටම බැරි නැහැ. සමහර වෙලාවට සසර සැරි සරණ තෙක් ඔබ මගේ යයි කියාගත් ආදරණීය අත්දැකීමක් ඒ දරුවන්ට ලැබුණා වෙන්නට බැරි නෑ. හෝමෝන ක්‍රියාකාරීත්වයත් සමගම ඔවුන් ලබන ස්වාභාවික අත්දැකීම් ඔවුන් ලැබුවා වෙන්න බැරි නැහැ. එතනදී එකඟ වෙන්න බැරිම නම් යහපත පෙන්වා දී උපේක්ෂකව ඔවුන් මධ්‍යස්ථශීලීව ඔවුන් දෙස බලා ඔවුන් වඩාත් උත්සාහයෙන් යහපත් තැනට කියා දී යහපත් දෙසට යොමු කරවීමයි උපේක්ඛා කියලා කියන්නේ. වරදක් කළත් සමහර විට ඒ දරුවා කෙරෙහි මැදහත් සිත ඇති කරගෙන
කටයුතු කිරීම නේද මේ කියාපු ධාරක කේන්ද්‍රීය පවුලක ස්වභාවය. ඒක නිසායි අපේ රටේ තිබිය යුත්තේ පිතෘ මූලික සමාජයක් හෝ මාතෘ මූලික සමාජයක් හෝ නොවේ ධාරක කේන්ද්‍රීය සමාජයක්. හොඳම දේ දරුවන්ට කියලා මීට කලිනුත් මං කිව්ව මීට පෙර අපි දැකලා තියෙන අහලා තියෙන කියලා තියෙන කරුණත් එක්කම සලකා බලන්න. කොපමණ දුරකට අපි ළමා කේන්ද්‍රීයව එහෙමත් නැත්නම් ධාරක කේන්ද්‍රීයව දරුවා මුල් කරගත් පෞල් ජීවිතයක් ගෙවනවද කියලා. තාත්තගේ අම්මගේ සමගිය, තාත්තගේ අම්මගේ දෘෂ්ටිය දැක්ම, තාත්තගේ අම්මගේ වෙහෙස ආදායම, තාත්තගේ අම්මගේ පදිංචිය තෝරා ගැනීම සියල්ල දරුවා කේන්ද්‍ර කරගත් පවුලක ලක්ෂණ විය යුතුයි. තාත්තාගේ අම්මාගේ නිවාඩු ගැනීම, තාත්තාගේ අම්මාගේ රාජකාරි බාර ගැනීම, තාත්තා අම්මා දෙන්නා රාජකාරියෙන් විශ්‍රාම ගැනීම, ඒ සියල්ල තීන්දු කරන්න ඕන ධාරක කේන්ද්‍රීයවයි. හම්බ කරන්න ඕන, ඉතිරි කරන්නත් ඕන. හැබැයි දරුවන් වෙනුවෙන් අත අරින්න ඕනේ නම් යමක් ඒක අත අරින්නත් දෙසරයක් නොසිතාම හැකියාව තියෙන්න ඕන. ඒක හින්දා ධාරක කේන්ද්‍රීය පවුල නිර්මාණය කර ගැනීම උදෙසා බුදු පියාණන් වහන්සේගේ සබ්‍රහ්මක කුල, සපුබ්බාචර්යක කුල, සපුබ්බදේව කුල හැම විටම අනුගමනය කළ යුතුයි. ඔබට හොඳට මතකයි. සිංහාලක සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා බහුකාරා භික්කවේ මාතා පිතරෝ පුත්තානං ආපාදකා පෝෂකා ඉමස්ස ලෝකස්ස දස්සේතාරෝ. ආපාදකා කායික මානසික කුසලතාව ශක්තිය සංවර්ධනය කිරීම, පෝෂකා පෝෂණය කිරීම කායිකව ආහාරවලින්ද මානසික ආහාරවලින්ද, කයත් මනසත් දෙකම පෝෂණය කිරීම. ඉමස්ස ලෝකස්ස දස්සේතාරෝ මේ ලෝකය පෙන්වීම ඉතාම ගැඹුරින් විශ්ලේෂණාත්මකව සවිස්තරව සඳහන් කළ යුතු කරුණු රැසක්. නිවාඩු පාඩු තියෙන වෙලාවක සිංහාලක සූත්‍රය අරගෙන කියවන්න. අංගුත්තර නිකායේ සුපතිකාර සූත්‍රය කියවන්න. අංගුත්තර නිකායේ කාමේසු පලාලිත සූත්‍රය කියවන්න. අංගුත්තර නිකායේ සබ්‍රහ්ම සූත්‍රය කියවන්න. සිංහාලක, ව්‍යග්ගපච්ච, ධම්මික, වස්සල, පරාභව, මංගල සූත්‍ර කියවන්න. චතුරාර්ය සත්‍යය, කර්මය, පුනර්භවය, පටිච්චසමුප්පාදය, අභිධර්ම කරුණු ගැඹුරුව දෙසූ මගේ බුදු හාමුදුරුවෝ සාමාන්‍ය ජීවිතයේ ගෙදර කාමරෙන් කාමරයට වැඩ ඉන්න බව, කුස්සියේ සිට සාලය දක්වා මගේ බුදු හාමුදුරුවෝ වැඩ ඉන්න බව එවිට වැටහේවි ඔබට. කාරුණික පින්වත්නි, ඉංග්‍රීසියෙන් ෆැමිලි ලයිෆ්, එහෙම නැත්නම් මැරේජ් ලයිෆ්, එහෙම නැත්නම් සෝෂියල් ලයිෆ් කියලා කියන පෞල් ජීවිතය, විවාහ ජීවිතය, සමාජ ජීවිතය වඩාත් සාර්ථක කරගත්ත හොත් ඔබට නිවන සඳහා පසුබිමක්, මනස්කාන්ත පසුබිමක්, බොහොම සවිමත් අත්තිවාරමක් දමාගත හැකි වේවි. එහෙම වුණොත් නිවන කරා යන ගමන වඩාත් පහසුවෙන් යන්නට පුළුවන් වේවි. සමාජමය වගකීමෙන් ඔබට කැමැත්තෙන්වත් අකමැත්තෙන්වත් මිදෙන්නට හැකියාවක් නැහැ. ගිහි කාමභෝගී ජීවිතයක සාමාන්‍ය ස්වභාවය එයයි. ඒ ගිහි කාමභෝගී ජීවිතය
අර්ධ පැවිදි හෝ අර්ධ ගිහි ජීවිතයක් බවට පත් කරගත යුතු නැහැ. ඒ පැවිදි ජීවිතය පූර්ණ පැවිදි ජීවිතයක් ලෙස පැවිද්දන්ට ගත කරන්නට ඉඩ හැර ගිහි ජීවිතය පූර්ණ ගිහි ජීවිතයක් බවට පත් කරගන්නට ඔබට හැකි වේවි. ආදරණීය දරු පරපුරක් එක්ක වඩාත් ලස්සන ජීවිතයක් සඳහා මේ කරුණු අවධාරණය කරගන්නා හැටියට මතක් කරමින් අදට නියමිත ධර්ම දේශනාව මෙයින් නිමාවට පත් කරනවා. සෑම දිනාටම තුනුරුවන් සරණ වේවා. අද දවසේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරන් කටයුතු කරන්නේ දිවලපිටිය අසන්නාවත්තේ පදිංචි නයනා සහ රූපිකා යන මහත්මීන් විසින් 2014 ජනවාරි 20 වෙනි දින අභාව ප්‍රාප්ත වූ දිවලපිටිය අසන්නාවත්තේ විසූ එච් ඩේවිඩ් පියාණන්ටත් එවැගේම වසර 29කට පෙර පරලොව සැපත් වන්නට යෙදුන එමලින් කරුණාතිලක මෑණියන්ටත් අපේ ගාමිණී වික්‍රමසේන මහතාණන්ගේ ආදරණීය පියාණන් උපසේන මහත්මයාට පින් අනුමෝදන් කිරීම සඳහාත් නන්දාවතී මෑණියන්ට පින් දීම සඳහාත් රත්නා ජයලත් සහෝදරිය ඇතුළු පරලොව සැපත් සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහාත් අද දවසේහි මේ පින්වත් පිරිස දායකත්වයෙන් කටයුතු කරනවා. ඒ වගේම තවත් දායකත්වයක් දරමින් ඌව පරණගම සපුගොල්ල අංක 91 දරණ ස්ථානයේහි ආර්.එම්. මයුමි ලසන්තිකා බණ්ඩාර ඒ.එම්. ඉන්ද්‍රාවතී යන පිරිස දායකත්වයේ බාර අරන් කටයුතු කරන්නේ 2014 මැයි මාසේ 27 වෙනි දින උපන් දිනය සමරන ආදරණීය ස්වාමි පුරුෂයාණන් වන ගයාන් දිලීප් තෙන්නකෝන් මහතාණන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් එවැගේම මයුමි ලසන්තිකා මහත්මිය හා ගයාන් දිලීප් මහත්මාගේ ආදරණීය දෙමාපියන් වන ඒ.එම්. ඉන්ද්‍රාවතී මහත්මිය ආර්.එම්. බණ්ඩාර මහත්මයා නයනා හේමමාලි මහත්මිය සහ ටී.එම්. මුතුබණ්ඩා මහත්මයා යන ආදරණීය මව්පිය වරුන්ට සියලු ලෙඩ දුක් දුරු වෙලා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම අද දවසේහි මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරමින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ සියලු දෙනාම ලංකා වාසී ධර්ම ශ්‍රවණේ කරන නොකරන සෑම දිනාටම සියලු රෝදුක් දුරු වී දීර්ඝායුෂද ප්‍රාර්ථනා කරනවා මේ අවස්ථාවේදී. එසේම දායකත්වයේ ධර්මින් සහභාගී වෙනවා පස්යාල ඇල්ලල මුල්ල අංක 99 දරණ නිවසේ පදිංචි W.M. මුතුමැණිකේ මහත්මිය. මිට වසර 4කට පමණ පෙරදී පරලොව සැපත් වුණ J.A. හේමකීර්ති මහත්මයා සහ වසර 2කට පෙර පරලොව සැපත් W.M. පොඩිමැණිකේ සහෝදරිය ඇතුළු දෙපාර්ශ්වයේ මියගිය පින් බලාපොරොත්තුවෙන් සිටින සියලු නෑදෑයින්ට නිවන් සුවය ප්‍රාර්ථනා කිරීම අරමුණක් කරගෙන දූ දරුවන් වන හේමන්ත, ප්‍රියන්ත, රොෂාන් සහ විදේශගත වී සිටින මොනිකා, ඉනෝකා, කුමුදු සහ පෙහෙන්සා නිම්නක යන ආදරණීය දරු මුණුබුරු මිනිබිරියන් සියලු දෙනාගේම අනාගතය දීප්තිමත් කරමින් ඔවුන්ට යහපතම සැලසේවා කියලා ප්‍රාර්ථනා කිරීමත් හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් සුවය ලබා ගැනීමත් ප්‍රාර්ථනා කරමින් දායකත්වය ගෙන කටයුතු කරනවා. නම් සඳහන් කළ නොකළ පරලොව සැපත් හැමට අමා මහ නිවන් සුවයෙන් සැනසීම ලබා ගැනීමටත් සෙස්සන්ට නිදුක් නිරෝගී චිරජීවනය ශාන්තිය අවසන නිවන ලබා ගැනීමටත් මෙපින් හේතු වාසනා වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා
පුඤ්ඤං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නිර්පාරමිතාව ධර්ම දක්ෂිනා අද ධර්ම දක්ෂිනාවට වැඩම කොට වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යනාංශයේ මහාචාර්ය පූජ්‍යපාද ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන්ද්‍රණන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. සියලු දානයන් අතරින් උතුම්ම